නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. අපට මේ ධර්මග පෙන්වා වදාළ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත්නි ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ලංකාවාසී ලෝකවාසී ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, පින්වත් දරුවනි, අපි මේ දිනවල ඉගෙන ගනිමින් සිටින්නේ පිරිත් අර්ථ වර්ණනාවන් තුලින් මහානුභාව සම්පන්න රතන සූත්‍ර ධර්මයාගේ අර්ථයන්. පිරිත් දේශනාවන් මොනතරම් තිබුණත් ඒ සියල්ල අතර රතන සූත්‍ර දේශනාව දෙව් මිනිසුන් අතර බොහෝ ප්‍රකටයි. ඉතින් අපි එහි නිදාන කතාව, ඒ වගේම මුල් ගාථා රත්නයන්ගේ අර්ථ වර්ණනා, පද වර්ණනා ඉගෙන ගත්තා. අපි බුදුරජාණන් වහන්සේගේ රතන භාවය, ඉදම්පි බුද්ධේ රතනං පනීතං, මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳ උතුම් වූ මාණික්‍යමය ගුණයකි, රතන භාවයකි කියන බුදුරජාණන් වහන්සේගේ මහානුභාව සම්පන්න ගුණය පිළිබඳව මුල්ම ගාථාවකින් ඉගෙන ගත්තා. ඊළඟට ධර්මයේ තියෙන උතුම් මාණික්‍යමය ගුණ දෙකක් ඊළඟ ගාථා දෙකේ ඉගෙන ගත්තා. සංඝයා පිළිබඳව යේ පුද්ගලා අට්ඨ සතම් පසත්තා ආදී ගාථාවෙනුත් ඊළඟ ගාථා දෙකෙනුත් යේ පුද්ගලා ගාථාව, යේ සුප්පයුත්තා ගාථාව අපි පැහැදිලි කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා තුළ තියෙන මහානුභාව සම්පන්න ගුණ කඳ. එතකොට අපි මේ වෙනකොට රතන සූත්‍රයේ යානීද භූතානි සමාගතානි කියන ගාථා රත්නයේ ඉඳලා ගාථා රත්න 7ක අර්ථය විස්තර වශයෙන්ුත් විස්තර කළ යුතු තැනක, සංක්ෂේප වශයෙන්ුත් කෙටියෙන් කිය යුතු තැනක අපි පැහැදිලි කරගත්තා. ඉතින් අද දවසේ මේ උතුම් පිරිත් අර්ථ වර්ණනාව සඳහා විකාශන දායකත්වය එකතු කරන්නේ මීට වසර 4කට පෙර මිය ගිය KAHG සුනිලාවතී මෑණියන්ට පින් අනුමෝදන් කිරීමේ බලාපොරොත්තුවෙන් යාය 15 වගාවපාර යකාගල අඟුණුකොළ පැලැස්ස යන ලිපිනේ පදිංචි ජී.ඒ. සුමනසිරි ස්වාමි පුරුෂයා, ටෙනීෂා, අනූෂා සහ ගණේෂා යන දියණිවරුන්, සුජිත් පුතණුවන්, මාලනී, නන්දනී, අශෝකා යන සොහොයුරියන් සහ ඉරේඛා ඥාති දියණිය විසින් සුනිලාවතී මෑණියන්ට පරලොව වශයෙන් සුවපත් භාවයේ සැලසේවා, සැපවත් භාවයේ සැලසේවා කියන උතුම් අදහස මුල් කරගෙන 4 වන වර්ෂ පූර්ණය නිමිති කරගෙන අද මේ උතුම් ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ. ඉතින් මෙවැනි ධර්ම දානයන් අමිලයි, මෙපමණයි කියලා මිල කරන්න පුළුවන් කමක් නැහැ. මේ දේශනාව මේ මොහොතේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රූපවාහිනී ගුවන් විදුලියෙන් ශ්‍රවණය කරනවා. ඉන් අනතුරුවත් විශාල පිරිසක් අන්තර්ජාල අවකාශයන් හරහා ශ්‍රවණය කරනවා. එතකොට පින්වතුනි, ඔබ සතුටු වෙන්න ධර්ම දාන දායකත්වයේ දරූ පින්වතුන් ඔබ සිද්ධ කරන්නේ මහත්ඵල මහානිසංස පින. හැබැයි මේ පින ශක්තිමත් වෙන්න ඔබේ චේතනාව බලපානවා. ඉතින් මේ සියලු දෙනා බලාපොරොත්තු වෙන සියලු අදහස්, දැහැමි අදහස් සඵල වේවා කියන මෙසිත පෙරදරූ පින්වතුනි, අපි අද රතන සූත්‍රයේ අවශේෂ ගාථා රත්නයන්ගේ අර්ථ වර්ණනාව ශ්‍රවණය කරමු.
අටවෙනි ගාථා රත්නය. යතින්ද කීලෝ පඨවින් සිතෝසියා. මේ ගාථා රත්නයේ සඳහන් වෙන්නේ මහා සංගරුවනේ මහානුභාව සම්පන්න ගුණ. යතින්ද කීලෝ පඨවින් සිතෝසියා චතුබ්බිහි වාතේභි අසම්පකම්පියෝ. යතහ ඉන්ද කීලෝ. මේ ඉන්ද කීලය කියලා කියන්නේ නගරයක ආරක්ෂිත ක්‍රමෝපායක්. ඉන්ද්‍රකීලය කියලා සාමාන්‍යයෙන් දොරක උළුවස්සටත් පාවිච්චි කරපු අවස්ථා තියෙනවා. විශාල නගර ద్వාරයේ ඒ ඉහළට ඔසවපු මහා තොරන් ආදියත් ආරක්ෂා වෙන විදිහට ඒ කාලේ අඩි 8ක් හෝ 16ක් පොළොව යටට බස්සවලා විශාල දැවමය කණුවක් හිටවනවා. අර දොර අටල්ල ආරක්ෂා වෙන්න. ඒකට ඉන්ද්‍රකීලය කියලා කියනවා. ඔබ අහලා ඇති අර නගරයේ මැදට වෙන්න ඉතා විශාල කණුවක් හදනවා. ඒත් හරියට ඒ කණුවෙන් අඩක් පමණ පහළට හිටවලා ඒ කණුවට කියන්නේ ඒශිකා ස්තම්භය. ඒ ඉන්ද්‍රකීලය කියන එක විග්‍රහ කරන්නේ ద్వාරයේ ආරක්ෂාවට තනවන විශාල කණුවක්. මේ විශාල කණුව අඩි 8ක් හෝ අඩි 16ක් හෝ කණුවේ උස ප්‍රමාණයට විශාල ප්‍රමාණයක් පහළට හිටවලා ශක්තිමත්ව සවි කරාට පස්සේ මොන දිශාවකින් හුලං හැමුවත් ඒ කණුව හොලවන්න බෑ. සාමාන්‍යයෙන් අනෝරා වැහි වහිනකොට තනි කණුවක් හදලා තිබ්බොත් සමහරට ඒක පෙරලෙන්නත් පුළුවන් පොළව හේදිලා ගිහිල්ලා. නමුත් මේ ඉන්ද්‍රකීලය සතර දිගින් එන කිසිම හුළඟකට කම්පා වෙන්නේ නැහැ. අපි ඒකේ පදගත අර්ථය බැලුවොත් ඉන්ද්‍රකීලෝ නගර ద్వාරයේ මේ ස්ථිරව පිහිටපු ස්තම්භය පඨවින් සිතෝ කියලා කියන්නේ පොළොවත් එක්ක සම්බන්ධ වුණ පොළොව ඇසුරු කරගත්ත පොළවේ පිහිටි පඨවින් සිතෝ චතුබ්බිහි වාතේභි චතුබ්බිහි මා ප්‍රාණ භයන්න වාතේහි කියලානේ ගොඩක් අය කියන නමුත් ගාථාවේ තියෙන්නේ චතුබ්බි වාතේභි. සතර දිගින් හමන සුළඟින් යතහ අතන යතින්ද කීලෝ කියන්නේ යතහ ඉන්ද කීලෝනේ. යතහ යම්සේ අසම්පකම්පියෝ සම්පකම්පි කියන වචනේ මතක ඇති ඔබට සංකම්පි සම්පකම්පි සම්පවේදී මහ පොළොව කම්පා වන විස්තරයට කියන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කම්පා වුණා තදින්ම කම්පා වුණා බලවත්ව කම්පා වුණා. සම්පකම්පි කියන්නේ කම්පා වෙනවා. අසම්පකම්පි කියන්නේ කම්පා කරන්නට බෑ. අසම්පකම්පියෝ සියා අර පඨවින් සිතෝ සියා කියන වචනේ සියා වචනේ තෙන්ට ගත්තොත් කම්පා කළ නොහැකි වේද. යම්සේ ඉන්ද්‍රකීලයක් සතර දිගින් එන සුළඟින් ඉන්ද්‍රකීලයක් සතර දිගින් එන සුළඟින් යම්සේ කම්පා නොකළ හැක්කේ වේද. සියා කියන්නේ වේද නොකළ හැක්කේ වේද. තතුූපමං සප්පුරිසං වදාමි යෝ අරිය සච්චානි අවෙච්ච පස්සති. යම් කිසි පුද්ගලයෙක් යෝ අරිය සච්චානි අවෙච්ච පස්සති යමෙක් අරිය සච්චානි ආර්ය සත්‍යයන් අවෙච්ච පස්සති ප්‍රඥාවෙන් අත්‍යන්තයෙන්ම දැක්කාද. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය මනාකොට දැක්කාද. අවෙච්ච පස්සති තතුූපමං සප්පුරිසං වදාමි.
තං සප්පුරිසං ඒ සත්පුරුෂයා තතහූපමං තතහ උපම. ඒ කියන්නේ මේ උපමාවෙනුයි කියන්න තියෙන්නේ ඒ ඉන්ද්‍රකීලය හා සමානයි. තතහූපම වදාමි කියමි. මේ බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරන්නේ. එතකොට යම් කිසි ආකාරයකට මහා ගැඹුරකට හාරලා විශාල කණුවක් පොළවේ කිඳා බැස්සුවට පස්සේ ඒ ඉන්ද්‍රකීලය සතර දිගින් එන සුළඟින් යම්සේ නොසැලේද කම්පා කොට නොහැක්කේ වේද අසම්පකම්පියෝ සියා යෝ ඒ යම් සෝතාපන්න ශ්‍රාවකෙක් ඉන්නවා නම් ආර්ය සත්‍යයන් අතිශයින්ම අවබෝධ කරගත් ආර්ය සත්‍යයන් දැකපු ඒ සෝවාන් පුද්ගලයා තං සප්පුරිසං ඒ සත්පුරුෂයා තතුහූපමං වදාමි අර කියන උපමාවෙන් ඉන්ද්‍රකීලය උපමා කරගෙනයි ඒ සත්පුරුෂයා ගැන කියන්න තියෙන්නේ. ඉදම්පි සංඝේ රතනං පනීතං සංඝයා කෙරෙහි ඉදම්පි රතනං මේ රතන භාවය මේ උත්තරීතර භව මේ මහානුභාව භව මේ වටින භව පනීතං උත්තම කරුණා උත්තරීතර කරුණා ඒතේන සච්චේන මේ සත්‍යයෙන් ස්වත්ති හෝතු සෙත් වේවා ඔබ සියලු දෙනාට සෙත් වේවා කියලා බුදුරජාණන් වහන්සේ සත්‍යක්‍රියා කළා. බුදුරජාණන් වහන්සේගේ හදමඩලේ උපදින ඒ රහතන් වහන්සේලා වෙන්න ඉන්න සෝවාන් ඵලෙහි පිහිටි ශ්‍රාවක සංඝයා තුල මෙපමණ ගුණ කඳක් තියෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ තුල කොච්චර ගුණයක් ඇද්ද? එතකොට මේ කියන ධර්මය දැන් අද අපිට පදයෙන් පදේ අර්ථ ඉගෙන ගන්නට වෙනවනේ. නමුත් එතන හිටපු සක්දිවිඳුට අනිත් දෙවිවරුන්ට භූමිවාසී දෙවියන්ට රජදරුවන්ට මිනිසුන්ට තේරුණා. ඔවුන්ගේ භාෂාව. ඉතින් ඒ ධර්මයේ තේරෙනකොට ඔවුන් තුල ධර්මාරම්මන ප්‍රීතියක් හට ගන්නවා. ධර්මය අරමුණු කරගත් ප්‍රීතියක් හට ගන්නවා. ප්‍රමුදිත බවක්, ප්‍රීතියක්, පිබිදුණු බවක්, කායික මානසික සැහැල්ලුවක් ඔවුන්ගේ චිත්තසංතානයේ පවිත්‍ර වෙනකොට මේ කායට දැනෙනවා. ලේ ධාතුව පවා පවිත්‍ර වෙනවා. ඒකට රෝග පීඩාවන් සංසිඳී යනවා. මානසික සෞඛ්‍ය උන්ගේ කායික සෞඛ්‍යයේ සුවපත් බවට බලපානවා. බුද්ධානුභාවයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳලා බුදුරජාණන් වහන්සේ භූමියට අඩිය තියෙනකොටම ඒ කාලයක් නොඇසපු අනෝරා වැස්සක් වැස්සානේ. හැබැයි ඒ වැස්සට කැමති අය තිබුණා, අකමැති අය තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ආගමනය සමග ඒ මලකුණු ගහගෙන යනකොට දෙවිවරු ඒ භූමියට බැල්ම හෙළුවා. දෙවිවරු පැමිණියා. එතකොට මිනිසුන්ට පීඩා කරන අමනුෂ්‍යාදී කොටස් ඈත් වෙලා ගියා. බුද්ධානුභාවයෙන්ුත් දේවානුභාවයෙන්ුත්. මේ රතන සූත්‍රයේ නිදාන කතාව ඔබ මේ දේශනාව අහන්න බැරි වුණා නම් කලින් අපි කරපු දේශනාවක් ඒ ශ්‍රවණය කරන්න හොයාගෙන ඊටාම අනුභව සම්පන්න බුද්ධ දේශනාවක්. ඒ අර්ථය සම්පූර්ණයෙන් දැනගෙන ඉන්න ලැබෙනවා නම් කෙනෙකුට පුදුම වාසනාවක්. බුදුරජාණන් වහන්සේ ගාථා රත්නයේ කියද්දී ඉදම්පි සංඝේ රතනං පනීතං. ඒ කියන්නේ මේ සෝවාන් ශ්‍රාවකයා කිසි කෙනෙකුට හොලවන්න බෑ. ඒ සත්පුරුෂයෙක්. ඒ සත්පුරුෂයා කවදාවත් අන්‍යාගමික මතයකට හෙළවෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන සැක සංකාවක් ඇති වෙන්නේ නැහැ. ධර්මයේ ගැන සැක සංකාවක් ඇති වෙන්නේ නැහැ. ආර්ය සංඝයා පිළිබඳව අමනාපයක් හටගන්නේ. ඒ සෝවාන් ශ්‍රාවකයා තුළ පුදුමාකාර ගුණ පිහිටනවා. බුද්ධ ධම්ම සංඝ රත්නය පිළිබඳ අවිච්ඡ ප්‍රසාදයක් උපදිනවා. ආරිකාන්ත සීලයක් නොකැඩෙන, නොසිඳෙන, නොබිඳෙන ආර්යයන් ප්‍රශංසා කරන උතුම් සීලයක් පිහිටනවා. ඒ වගේම විෂයාකාර සක්කාය දිට්ඨිය දුරු වී යනවා.
මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන ආදී පංච උපාදාන ස්කන්ධය පිළිබඳ ඒ පිළිබඳ ඉදිරි ගාථාවලත් පැහැදිලි වෙනවා. ඉතින් ඒ නිසා දිට්ඨි සම්පන්න ශ්‍රාවකෙක් වෙනවා. සම්මා දිට්ඨිය පිහිටපු ශ්‍රාවකෙක්. ඒ දිට්ඨි සම්පන්න සෝවාන් ශ්‍රාවකයා අකම්පිතයි. අකම්පිතයි. සෝවාන් ශ්‍රාවකෙක් ඕනෑම ආගමික මතවාදයන් දරන පිරිසක් අතරට යවන්න පුළුවන් බය නැතුව. කිසිම කෙනෙකුට මිත්‍යා මතයක් ඔහුගේ සිත තුළ රෝපණය කරවන්න බෑ. සාමාන්‍ය පෘථග්ජන මිනිසයාට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් බවට පත් වෙලා හිටියත් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා. ඇසුරු කරන පරිසරයේ පුද්ගලයා කතා කරන දේ, කියවන පොතපත, අහන දකින දේ අනුව ඔහුගේ සිත් සතන් වෙනස් වෙනවා. නමුත් සෝවාන් ශ්‍රාවකයා වෙනස් කරන්න බෑ. ඉන්ද්‍රකීලයක් වගේ. අපි මේ ගාථාව ලොකු ස්වාමීන් වහන්සේ අපේ පරිවර්තනය කරලා තියෙන විදිහට සජ්ජායනා කරමු ඊටා මිහිරට. ඔබ මං හිතන්නේ දැනටමත් මේ පිරුවාණ පොත් වහන්සේ හොයාගෙන ඇති පාලි සිංහල. මේ 8 වෙනි ගාථා රත්නය. යතින්ද කීලෝ පඨවින් සිතෝසියා චතුබ්බි වාතේභි අසම්පකම්පියෝ තතුපමං සප්පුරිසං වදාමි යෝ අරිය සච්චානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. නැවත වතාවක් අපි කියමු. මා ප්‍රාණ අකුරු හොඳට අඳුන ගන්න. පොත බලා ගන්න. යතින්ද කීලෝ කියද්දි මා ප්‍රාණ අකුරු දෙකක් තියෙනවා. තියන්න මා ප්‍රාණ, කීලෝ කියද්දි ඛ මා ප්‍රාණ, පඨවින් කියද්දි ඨයන්න මා ප්‍රාණ. චතුබ්බි වාතේභි අවසාන බයනු දෙක මා ප්‍රාණ. සම්පකම්පියෝ අසම්පකම්පියෝ තතුපමං ඒ තු යන මා ප්‍රාණ යෝ අරිය සත්‍යානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ කියද්දි ගහයන් මා ප්‍රාණ ඒතේන සත්‍යේන සුවත්ති හෝතු. සුවත්ති කියද්දි අවසාන තියන්න මා ප්‍රාණ. මහ ප්‍රාණ කියන්නේ ඒක ටිකක් ආයාසයක් අරගෙන ශබ්ද කරන්න ඕනේ. ඔබ පාලි හෝඩිය අරගෙන බලන්න. සාමාන්‍ය සිංහල හෝඩියේ මහ ප්‍රාණ අල්ප ප්‍රාණ අකුරු තියෙනවනේ. එතකොට ක ඛ කියලා කයන්න කියනකොට හයන්නකුත් පිට වෙනවා. කයන්න සමග හයන්න කියවෙනවා. ඛ කියද්දි. ඒ වගේ මහ ප්‍රාණ අකුරු ශබ්ද කරන්ට ඉගෙන ගන්න ඕන. දැන් අපිට මුල් කාලේ පිරිත් පුරුදු කරනකොට අපේ ගුරු දේවයන් වහන්සේ අපිට පාලි හෝඩිය උගන්වනවා. අල්ප ප්‍රාණ මහ ප්‍රාණ ශබ්ද කරන විදිහ අපි හඬ නගා කියන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ කට හුරු වෙන්නේ. ඉතින් උගුරේ ආබාධයක් ලෙඩක් දුකක් නැත්තම් එහෙම පුරුදු වෙච්ච කෙනෙකුට මහ ප්‍රාණ අකුරු හරි අගේට ශබ්ද කරන්න පුළුවන්. හොඳට මහ ප්‍රාණ අකුරු ඒ කියන්නේ සමහර කෙනෙක් මහ ප්‍රාණ අනවශ්‍ය විදිහට උච්චාරණය කරනවා. ආටානාටි සූත්‍රයෙන් කියදී සමහර පිරිස් අනවශ්‍ය විදිහට මිනිස්සු තැති ගන්නවන අදහසින් තැති ගන්නවන සොරෙන් බැරෑරුම් හඬින් කියනවා. එහෙම කියන්න නෙමෙයි මහ ප්‍රාණ තියෙන්නේ. නමුත් අපි මූලික අවධියේදී ටිකක් වැඩිපුර ශබ්දය පිට කරලා මහ ප්‍රාණ අකුරු සජ්ජායනා කළොත් එතකොට ටිකක් කල් යනකොට අපි සාමාන්‍ය වෙලාවට සජ්ජායනා කරද්දී ඒ තිබිය යුතු මධ්‍යම ප්‍රමාණයෙන් මහ ප්‍රාණ අකුරු අපි අතින් කියවෙනවා. ඒක අත්දැකීමක් හැටියට ඔබ ලබා ගන්න ඕන. ඉතින් ඒක හොඳටම ඔබට මහ ප්‍රාණ අකුරු ලස්සනට උච්චාරණය කරනවා. අපේ ගුරු දේවයන් වහන්සේගේ පාලි මහා සතිපට්ඨාන සූත්‍ර සජ්ජායනාවක් තියෙනවා පාලියෙන් කරන. ආනේ පාලියෙන් කරන මහා සතිපට්ඨාන සූත්‍රයේ අක්ෂර ගොඩාක් තියෙනවනේ. මහ ප්‍රාණ අක්ෂර ගොඩක් මුණ ගැහෙනවා. ඒ අක්ෂර උච්චාරණය කරන විදිහ
ඔබට මතක තියාගන්න අහන්න ඒ මිහිර අත්දකින්න පුළුවන් මහා සතිපට්ඨාන සූත්‍ර සජ්ජායනේ පාළි සජ්ජායනේ ශ්‍රවණය කළොත්. අපි සිංහල තේරුම සජ්ජායනා කරමු. සිට උගල් තැඹක් විලස පොළොවේ දැඩි ලෙස සතර දිගින් එන සුළඟින් නොසැලේ කිසි ලෙස යමෙක් ආර්ය සත්‍ය දකිත් නම් මෙහි ඇති ලෙස ඒ සත්පුරුෂයාට කියමි මෙය උපමා ලෙස මෙය බුදු පිරිසෙහි පවතින උතුම්ම මැණිකකි සැබෑ බසින් මෙම සෙත සැලසේවා. හරිම අර්ථවත්. සාමාන්‍යයෙන් යතින්ද කීලෝ වගේ ගාථාවක අර්ථය ගොඩක් අයට තේරෙන්නේ නැහැ. ඉතින් මේ සිංහලෙන් සජ්ජායනා කරන්න පුරුදු කළේ ඒකයි. අර්ථ සම්පන්නව අර්ථ දැනගෙන පිරිත් කිව්වොත් තමයි ඒකේ ආනුභාවය වැඩියෙන් පවතින. ඉතින් කරුණාවෙන් කරපු දෙයක් තම මේ සිංහල සරල පදවලට සජ්ජායනා කරන්න පුළුවන් විදිහට ගාථාවන් පරිවර්තනය කරපු එක. ඒ ප්‍රයෝජන ගන්න නුවණ තියෙන අයට සිත් පහළ වේවා. ඊළඟ ගාථා රත්නය අපි ඉගෙන ගත්තේ සංඝ ගුණයක්. 9 වෙනි ගාථාව ලස්සන ගාථා රත්නයක්. යේ අරිය සත්‍යානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපි තේ හොන්ති බුසප්පමත්තා. මම එක සාමාන්‍යයෙන් කියවද්දිත් ඔබ හොඳට අහගෙන ඉන්න. එතකොට ඔබට තේරෙනවා මේ ඒ වචනේ උච්චාරණය කරන විදිහ. යේ අරිය සත්‍යානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපි තේ හොන්ති බුසප්පමත්තා බුසප්පමත්තා නතේ භවං අට්ඨමං ආදයන්ති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. දැන් අපි සජ්ජායනා කරමු. යේ අරිය සත්‍යානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපි තේ හොන්ති බුසප්පමත්තා නතේ භවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. අපි අර්ථය තෝරගමු. යේ අරිය සත්‍යානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි යේ ගම්භීර පඤ්ඤේන සුදේසිතානි අරිය සත්‍යානි විභාවයන්ති. අපි මේ විදිහට තේරුම් ගමු. යේ කියන්නේ යම් සෝවාන් ශ්‍රාවකේ ගම්භීර පඤ්ඤේන සුදේසිතානි ගැඹුරු ප්‍රඥායත්තා විසින් මනාකොට දෙසන ලද ගැඹුරු ප්‍රඥායත්තා කවුද? අපගේ ගම්භීර ප්‍රඥා ඇති බුදුරජාණන් වහන්සේ විසින් සුදේසිතානි මනවින් දෙසන ලද අරිය සත්‍යානි ආර්ය සත්‍යෝ විභාවයන්ති විභාවයන්ති ඒ ආර්ය සත්‍යයන් විසින්ම ඒ ආර්ය සත්‍යෝ ප්‍රකට වෙනවා ආර්ය සත්‍යයන් බබලනවා. තේ ඔහු කිංචාපි බුසප්පමත්තා කිංචාපි තේ හොන්ති බුසප්පමත්තා තේ කිංචාපි බුසප්පමත්තා ඔහු යම් විදිහකට බුසප්පමත්තා අතිශයම ප්‍රමාද වුවත් ගොඩාක් ප්‍රමාද වුවත් අතිශයම ප්‍රමාද වුවත් අට්ඨමං භවං න ආදියන්ති නතේ භවං අට්ඨමං ආදියන්ති අට්ඨමං භවං අටවැනි භවයකට අට්ඨමං භවං අටවන පිළිසිඳ ගැනීමක් න ආදියන්ති නොගනිති අටවෙනි පිළිසිඳ ගැනීමක් ගන්නෙ නැහැ. ඒ කියන්නේ සත්වෙනි ආත්ම භාවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා විමුක්තියටපත් වෙනවා. අටවෙනි භවයක් ගන්නෑ.
ඒක සංඝයා කෙරෙහි පවතින උතුම් රත්න භාවයක්. ඒ සත්‍යයෙන් සෙත් වේවා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒකට ගම්භීර ප්‍රඥාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව අපිට මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේට අවබෝධ වෙච්ච ධර්මයේ කොච්චර ගම්භීරද කියන්නේ උන්වහන්සේට ඒක උගන්වන්න කවුරුත් හිටියේ නැහැ. දඹදිව් තලයේ සාධුවරුන්ගෙන් පිරිච්ච භූමියක්. ඍෂිවරු පරිබ්‍රාජකයෝ ආජීවකයෝ නිගණ්ඨයෝ විවිධ ශ්‍රමණ සම්ප්‍රදායන්ගෙන් පිරුණු ඒ දඹදිව් තලයේ උරුවේල ජනපදයේ උන්වහන්සේ විමුක්තිය හොයාගෙන නොගිය ආශ්‍රමයක් නැහැ. හමු නොවුන ගුරුවරයෙක් නැහැ. එකල ප්‍රකටව හිටපු සියලු ගුරුවරු වෙත ගියා. ඊට පස්සේ ඒ ශිල්පයන් ඉගෙන ගත්තා. ඔබ අහලා ඇති. කාලාම ගෝත්‍රයේ ආලාරයන්, උද්දක රාමපුත්‍රයන්, ඒගොල්ලෝ ඒ ආකාසානංචායතන, ආකින්චඤ්ඤායතන ආදී අරූප ධානයන් අවබෝධ කරගෙන සාක්ෂාත් කොට වාසය කළේ. ඊට සුළු කලකින් අපේ මහබෝසතාණන් වහන්සේ ස්පර්ශ කළා. ආලාර කාලාමයන් කිව්වා මේ පිරිස බලා ගන්න. ඔබ වහන්සේ මේ ඉක්මනින් අවබෝධ කළා. අපි දෙන්න මේ පිරිස බලාගමු. උන්වහන්සේට පිරිසක් වට කරගෙන ගුරුවරයෙක්ගේ භූමිකාවට ආසා කරපු කෙනෙක් නම් ඒ පිරිසට උපදෙස් දෙදී ඉන්න උන්වහන්සේ එතන නතර වෙනවා. සම්බුද්ධත්වයට ආපු ගමන එතනින් ඉවර වෙනවා. උන්වහන්සේව නවත්තන්න පුළුවන් කමක් නැහැ. අදත් ඔබට පේන ඇති සමහර වෙලට සත්පුරුෂයෝ යහපත් අදහසින් ධර්මයේ කියද්දී ඔහු වෙත එන ඒ යහපත කැමති අයට පිහිට වෙනවා. ඒ වගේ ආයතනයක් තමයි මහමෙවුනාව. එතකොට ඒ තුල ඒ ශිෂ්‍යයෝ ගුරුදේවයන් වහන්සේ ඇසුරේ ධර්මයේ ඉගෙනගෙන අහිංසකව පිළිවෙත් පුරනවා. හැබැයි ලොකු ස්වාමීන් වහන්සේට කවදාවත් තමන්ගේ පිරිස වැඩි කරගන්න, තමන්ගේ ඔලු ගෙඩි වැඩි කරගන්න, ගෝලය වැඩි කරගන්න ආකල්පයක් තිබ්බේ නැහැ. නමුත් පිරිස එනවා. 100ක් ආවොත් 70ක් නැවත යවනවා. එතකොට ඊටාම සුළු පිරිසක් තමයි තේරලා මේ උතුම් පැවිදි බව ලබා ගන්න. සමහර විට මේ දැකලා මේ පතරොම දිහා බලලා, පතරොම කියන්නේ අනුරුව වගේ එකක් නේ, බ්ලොක් එක කියන්නේ. ඒක දැකලා ඒ වගේ මෝල්ඩ් එකක් අපිත් නිර්මාණය කරන්න ඕනේ කියලා සමහරු අත්‍යන්ත උත්සාහයෙන් යෙදෙනවා. සමහර විට ගුරුවරයෙකුගේ භූමිකාවට සුදුසු ගුණධර්ම ඔවුන් තුල නැහැ. ඒ නිසාම ඔවුන් වෙත යන ශිෂ්‍යයන් අනාථ වෙනවා. බෝසතාණන් වහන්සේ සාරාංශකීය කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන ඇවිල්ලා උන්වහන්සේට විමුක්තිය කියලා දෙන්න ගුරුවරයෙක් හම්බුන්නේ නැහැ මේ ජීවිතේ. ඒතර බෝසතාණන් වහන්සේට ආලාර කාලාම ළඟ නතර වෙලා වැඳුම් පිදුම් ගරු බුහුමන් මේ වන්දනාමාන ලබාගෙන ඉන්න තිබ්බා. උන්වහන්සේවට ආස කළේ නැහැ. උද්දකරාම පුත්ත කිව්වා මාගේ පියාණන් වූ රාමයන් ඔබ වහන්සේ කියන ඔය සමාධියට සමවැදුණා. මං ඒහා සමාන ඔබ වහන්සේට ගෞරව කරනවා. මෙතන වැඩ ඉන්නේ කිව්වා. පියාණන්ගේ තැන පිරිනමද්දි බෝසතාණන් වහන්සේ සියල්ල අතහැරියා. ඒ උන්වහන්සේගේ ප්‍රඥාව ගැඹුරු විදිහට සම්පූර්ණ වෙලා නොතිබ්බට ඒ ප්‍රඥාවට යන මාවත පිළිබඳ ඉවක් තිබ්බා සසරෙන් ආපු. පුංචි කාලේ දඹරුක් සෙවනේ වඩපු ආනාපාන සතිය උන්වහන්සේට කමටහනක් වුණා. සියලු දුෂ්කර ක්‍රියා අතහැරියා. සිරුරට ශක්තිය ගන්න පිණ්ඩපාත වැඩියා. ආහාර ටිකක් හොයාගත්තා. නේරංජරා නදී අර අවුරුදු ගණනක් බැඳිලා තිබ්බ දුහුවිලි තට්ටු සෝදා හැරියා. පස්වග ශ්‍රමණයෝ කලකිරී පිටත්ව ගියා. මහා ශ්‍රමණයන් වහන්සේ සිව්පසයට මුලා වුණා කියලා. අතහැරි දේ ආය ගත්තාය කියලා.
අපේ බෝසතාණන් වහන්සේ තනි වුණා. උන්වහන්සේ ටික ටික ආනාපාන සතිය පුරුදු කළා. එදා වෙසක් පුන් පොහොය දවසේ උදෑසන ක්ෂීර පායස දානේ වළඳා පැන් පහසුව දන් වළඳා උන්වහන්සේ කුසතන අතුරා මහා බෝධි මූලයේ වජිරාසනයේ මත වැඩ ඉඳලා මේ තුන් ලෝකයේ ගම්භීර ප්‍රඥාව අවබෝධ කළා. මහ පොළොව පවා කම්පා වුණා. ඒ ගම්භීර ප්‍රඥාව අවබෝධ කරාට පස්සේ උන්වහන්සේ පටිච්ච සමුප්පාද අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළා. තුන්යම් රාත්‍රියේ උන්වහන්සේ පුබ්බේ නිවාස ඥානෙ, චතුප්පපාත ඥානෙ, ආසවක්ඛ්‍ය ඥානෙ ලබාගෙන උන්වහන්සේ පටිච්චසමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කිරීම ඒ ඥාන අතර උන්වහන්සේගේ චිත්තසංතානයේ පවතිද්දී කොච්චර පටිච්චසමුප්පාදය මෙනෙහි කරාද කියලා පුරාණාචාර්යවරයෝ ගාථාවකින් කියලා තියෙනවා. සතිස් කෝටි 100,000ක්. ඒ කියන්නේ 36 කෝටි ලක්ෂයක්. එහෙම කොහොමද වෙන්නේ? සතිස් කෝටි 100,000ක් හේතුඵල දහම් විමසා බුදුරජාණන් වහන්සේ ඒ පටිච්චසමුප්පාදයේ අංග 12 කෝටි වාරයකටත් වඩා උන්වහන්සේ මෙනෙහි කරා. අනුලෝම වශයෙන් අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන වශයෙන් ප්‍රතිලෝම වශයෙන් අවිජ්ජායත්තේ අශේෂ විරාග නිරෝධ සංඛාර නිරෝධෝ සේ ආකාර දෙකෙන්ම ඒ විදිහේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව සම්පූර්ණ වෙන්න අසාමාන්‍ය ගැඹුරු නුවණක් උන්වහන්සේ උපදවාගත්ත සම්පූර්ණ වෙද්දී පඨමේ පුබ්බේ නිවාසං මජ්ක්‍ධිමේ දිබ්බ චක්කුකං පච්චිමේ සබ්බ සංඛාරේ සම්මස්සං ලක්ඛ කෝටියං සම්මර්ෂණය කළා ලක්ෂ කෝටි වාරයක් චත්තින්සාය කෝටි සතසහස්ස මුඛේන පච්චයං ඕතාර මහා වජිරේන සුසම්බුද්ධහස වක්ඛයන් බුද්ධ භූමී නිට්ඨංගෝ සෝ මහා වජිර ඥානස. ඒ සිඳින්ට බැරි මහා වජ්‍රමය ඥානකින් උන්වහන්සේ වජිරාසනයේ මත වැඩ ඉඳලා ඒ තියුණු ප්‍රඥාවෙන් උන්වහන්සේ සසර බැමි සිඳ දැම්මා. චත්තින්සාය කෝටි සතසහස්ස මුඛේන සතිස් කෝටි 100,000ක් ලක්ෂ කෝටියක් කියන්නේ කොච්චරද? එතකොට උන්වහන්සේ අනුලෝම වශයෙන් ලක්ෂ කෝටි වාරයක්, ප්‍රතිලෝම වශයෙන් ලක්ෂ කෝටි වාරයක්, අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ලක්ෂ කෝටි වාරයක්. ඒකේ අංග 12 ගානේ ගත්තාම 36ක්. පටිච්චසමුපාදේ අංග 12ක් අනුලෝම ප්‍රතිලෝම 12ක් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් 12ක් ගත්තාම ඒ 36 ඒවෙන් තමයි සතිස් කෝටි 100,000 හැදුනේ. සයි ගම්භීර ප්‍රඥාවක්. ගම්භීර ප්‍රඥාවක් නිසාම අපේ බුදුරජාණන් වහන්සේට හිතුණා මේ ධර්මය සාමාන්‍ය මනුස්සයාට තේරුම් කරවන එක ලේසි නෑ. ආලේ රාමායන් කෝ පජ ආලේ රත ආලේ සමුදිතා. මේ ලෝක සත්වයා ආලය තුල නතර වෙලා ඉන්නේ. ඇලීම තුල නතර වෙලා ඉන්නේ. ඇලීමෙහි ඇලී වසන්නේ. ඇලීමෙන් සතුටු වෙන්නේ. එවැනි සත්වයන්ට ඇලීමෙන් සතුටු වෙන සත්වයෙකුට ඇලීම අත්හරින්න කියන එක වුන් කරයිද පිළිගනීද? මේ ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ නිපුනෝ අතක්කාවචරෝ මේ ධර්මයේ අතක්කාවචරයි තර්කයට ගෝචර වෙන්නේ නිපුණයි සියුම් ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ ගම්භීරයි දකින්ට දුෂ්කරයි අවබෝධයට දුෂ්කරයි අපහසුයි. ආනේ ධර්මය උන්වහන්සේ දෙසන්ට දෙසුවොත් ඒක මට වෙහෙසක් පමණක් වෙයි කියලා හිතුවා. මේක දැකපු මහා බ්‍රහ්මයා සහම්පති බ්‍රහ්මයා ආරාධනා කළා ලෝක සත්වයා වෙනසෙයි ස්වාමීනි විනාශ වෙයි නස්සති වත බොහෝ ලෝකෝ විනස්සති වත බොහෝ ලෝකෝ
භවත්නි ලෝකේ නැසෙනවා, භවත්නි ලෝකේ විනාශ වෙනවා. කලාතුරකින් ලෝකයට පහළ වුණු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හිත ධර්ම දේශනාවට නැමින්නේ. බුදුරජාණන් වහන්සේට උපමා කියා වැඳ වැටි ආරාධනා කළා. දේසේතු බන්තේ භගවා ධම්මං දේසේතු සුගත ධම්මං. අනේ සුගතයන් වහන්සේ දේශනසේක්වා, භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනසේක්වා. සාන්ති බන්තේ අප්ප රජක්ක ජාතික අස්සවනතෝ ධම්මං පරිහායන්ති. භවිස්සන්ති ධම්ම සංඥාතාරෝ. ස්වාමිනී අල්ප රජස් ඇති, අල්ප කෙලෙස් දුහවිලි ඇති සත්වයෝ ලෝකෙ සිටිනවා. ධර්මය අහට නොලැබුණොත් ඔවුන් පිරිහී යාවේ. ඇහුවොත් අවබෝධ කරાવી. බුදුරජාණන් වහන්සේ සර්වඥයි. උන්වහන්සේට මේ කරුණ නොවැටහි නෙමෙයි. සර්වඥතා ඥානය මේ හැම වෙලාවෙම හැම දෙයක්ම හිතට වැටහිමින් තියෙන එකක් නෙමෙයි. අරමුණු කරනකොට ඒ පිළිබඳ පරිපූර්ණ වැටහෙන එකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අරමුණු කළේ ධර්මයේ ගැඹිරත්වයයි, සියුම් බවයි. සාම්පති බ්‍රහ්මයාගේ ඇරයුමෙන් බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය දෙස බැලුවා. උන්වහන්සේ දැක්කා අවබෝධ කරගන්න පුළුවන් අය ඉන්නවා. අපාරුතා තේසං අමතස්ස ద్వාරා යෝ සෝතවන්තෝ පමුංචන්සු සද්ධං විහිංස සංඥං පගුණං භාසෙයි. බුදුරජාණන් වහන්සේ වදාලා අමෘතයේ ద్వාරය විවර කළා. අමාදුර විවර විය නැනගුණති දනන් හට අමෘතයේ ద్వාරය විවර වුණා. අපාරුතා තේසං අමතස්ස ద్వාරා යෝ සෝතවන්තෝ පමුංචන්සු සද්ධං. යමෙක් අහන්න කැමති නම් කන් දෙසවන් ඇත්තෝ ශ්‍රද්ධාව මුදත්වා. ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. මම වෙහෙසක් වෙයි කියලා හිතලයි මට ප්‍රගුණ වෙච්චම දහම මං නවදාලේ. නමුත් දැන් ධර්මයේ දේශනා කරනවා. ඒ නිසා මේ ගම්භීර වූ නිපුණ වූ ධර්මයේ ගම්භීර පඤ්ඤේන සුදේශිතානි මනාකොට දේශනා කළා බුදුරජාණන් වහන්සේ. ගම්භීර පඤ්ඤේන සුදේශිතානි ගැඹුරු ප්‍රඥා ඇති බුදුරජාණන් වහන්සේ ඒ ධර්මයේ දේශනා කළේ මනාකොට. කවුරු හරි කෙනෙක් කොච්චර ප්‍රමාද වෙලා හිටියත් ආර්ය සත්‍යයන් මනාකොට අවබෝධ කරගත්ත ඒ සෝවාන් ශ්‍රාවකයා කොච්චර ප්‍රමාද වුණත් 8 වෙනි භවයකට යන්නේ. ආත්ම භව 7යි. ඒක බීජ කෝලංකෝල සත්තක් හත්තු පරම කියලා සෝවාන් ශ්‍රාවකයෝ 3 දෙනෙක් ඉන්නවනේ. ආත්ම භාව එකකින්ම පිරිනවන් පාන්න පුළුවන්. කෝලංකෝල 2-3ක් අතරත පිරිනවන් පාන්න පුළුවන්. සත්තක් හත්තු පරම පිළිවෙලින් ආත්ම භාව 7ක් ගියත් කෙලවර 7යි. එතනින් එහාට 8 වෙනි භවයට යන්න තේ භවං අට්ඨමං ආදයන්ති. උන්වහන්සේ 8 වෙනි භවයේ ගන්නෙ නැහැ. නොගනි. ඒක සංඝයාගේ තියෙන මහා අනුභව සම්පන්න ගුණයක්. ඒ සත්‍යයෙන් සෙත් වේවා කියලා බුදුරජාණන් වහන්සේ සෙත් පැතුවා. ඒ නිසා පින්වතුනි අපි අද ඉගෙන ගත්තා ගාථා රත්න දෙකක්. යතිහින්ද කීලෝ ගාථා රත්නයත් ඒ අරිය සත්‍යානි කියන ගාථා රත්නය. ඉතින් මේක පැරණෝ පරණ උපාසක උපාසිකාවෝ අර්ථ දැනගෙන සජ්ජායනා කළා. භික්ෂුන් වහන්සේලා ගැන කවර කතාවද? භික්ෂුන් වහන්සේලා කොහොමත් පිරුවාණ පොත් වහන්සේ කියලා කියන්නේ මේ පදගත අර්ථ සහිත විස්තරාර්ථ සහිතව පැවිදි බව ලබන්නට කලින් එක්ක පැවිදි බව ලැබලා උපසම්පදාව ලබන්නට කලින් සාමණේර භික්ෂුන් වහන්සේලාට මනාව ප්‍රගුණ කරනවා ඒ කාලේ. පිරුවහන්න තියෙන්නේ. මතකේ දරා ගන්නට අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න සජ්ජායනා කරන්න මේ ඔක්කොම පිරුවාණ පොත් වහන්සේ. ඉතින් මේ රතන සූත්‍රයේ අර්ථ හැම කෙනෙක්ම දැනන් හිටියා. පසු කාලෙන විවිධ අභාග්‍ය සම්පන්න කාලයන් ආවා. ඒ කාලේ මේ රතන සූත්‍රය ඉගෙන ගත්තේ ඇත්තටම
මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්‍යක්‍රියා බලයෙන් සිත පතන්න. දවුත් මෙහි ශ්‍රාවක සංඝයාගේ මහානුභාවය තියෙනවා. ප්‍රතිපදාව තියෙනවා. ඒ නිරාමිස ප්‍රීතියක් උපදවාගෙන බුද්ධ ධම්ම සංඝ රත්නය පිළිබඳ අවෙච්ඡ ප්‍රසාදය ඇති කර ගන්නට ගොඩක් උපකාර වුණා. ඒ වගේම මිනිසු දුකේදී කරදරේදී පිරිතක් හැටියට සජ්ජායනා කළා. පසු කාලීනව මෙහි ගාථා රත්නයන් වෙන වෙනම සමහරලාට යංකින්චි විත්තං කියන ගාථාව තල්පත් ඉරුවක ලියලා ඒ පිරිත් කරලා වී අටුවේ තියෙනවා. එතකොට ඒකට සත්තු වෙන්නේ නැහැ. මිනිස්සු මේ වගේ ලෞකික යහපත පිණිසත් මේ බුද්ධ දේශනාවල බලය ගත්තා. සමහර විට අද පත්තිරුවක යතින්ද කීලෝ ගාථාව ලියලා පිරිත් කියලා ඒක වී අටුවක තිබ්බත් සතුන්ගෙන් හානි නොතිබෙන්න ඉඩ තියෙනවා. ඒකට හේතුව මොකද්ද? පිරිතක බලය සබා දහමට දැනෙන්න නම් පිරිතක බලයෙන් තමන් සුවපත් වෙන්න නම් ඒ පිරිත් කියන කෙනා තුළ පිරිත් ධර්මය පිළිබඳව තියෙන්න ඕන බල සම්පන්න විශ්වාසයක්. අතීතයේ ගොවියෙක් වී අටුව පරිස්සම් කරගන්න මේ ගාථාවක් භාවිතා කරා කියන එක අකුසලයක් නෙමෙයි. ඔහුට ලේසියෙන්ම පුළුවන් මේ මීයෝ ටික මරන්න, කැරපොත්තු ටික මරන්න. ඔහු තමන්ගේ සීලයට අනුග්‍රහයක් කරගත්තා. දුස්සීලකමින් වළකින්න අවිහිංසාවාදී උපක්‍රමයක් බුද්ධ දේශනාවෙන් ගත්තේ. එතකොට තමන් බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක උපාසකෙක් ඔහු. බුදුරජාණන් වහන්සේව ප්‍රතිපත්ති පූජාවෙන් පුදපු කෙනෙක්. ආමිස කරුණකට ධර්මයේ ගාථාව ගත්තට ඔහුගේ ප්‍රතිපත්තිය රැකගන්ටයි ඔහු ඒ විදිය අවිහිංසාවාදී ක්‍රමයක් කළේ. ඔහුගේ ඒ ගාථා රත්නය පිළිබඳ තියෙන ප්‍රසාදය, ඔහුගේ තියෙන සිල්වත් බව, පිරිත් ධර්මයන් පිළිබඳ ඔහුගේ තියෙන දැඩි විශ්වාසය, බලවත් ශ්‍රද්ධාව, නොසෙල්වෙන ශ්‍රද්ධාව ඔහුට ලෞකික දියුණුවක් හදලා දුන්නා. ලෝකෝත්තර දියුණුවක් හදලා දුන්නා. ඔහු ආමිසමය වශයෙන් ඔහු යහපතක් කරගත්තා. ප්‍රතිපත්තිමය වශයෙන් යහපතක් කරගත්තා. සමහර වෙලාවට අද ඒක කරනකොට මේවා කරාට හරියයිද දන්නේ නැහැ. ඕවා ඉතින් පොත්වල නම් තියෙනවා තමයි. ඒක ශ්‍රද්ධාවන්ත ලක්ෂණයක් නොවේ. පිරිතේ බලය පිහිටන්නම තියෙන්න ඕනේ කර්මාවරණය නැති වෙන්න ඕනේ, කිලේශාවරණ නැති වෙන්න ඕනේ. ඊළඟට ප්‍රසාදේ පිහිටලා තියෙන්න ඕනේ. ඒ ලක්ෂණ තිබ්බොත් ගුණ ලැබෙන්නේ. ඒ නිසා පින්වතුනි අපි මේ පිරිත් අර්ථ වර්ණා වැඩසටහන බොහෝ දෙනෙක් අපිට කිව්වා ඊටාම අර්ථ සම්පන්න වැඩසටහන අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවයි කියලා. ඒකට හේතුව තමයි අපි හැමදාම කරන වැඩක්නේ පිරිත් කියන එක. අපේ ජීවිතයේ අංගයක්. අපි වාහනයකට නැග්ගා වුණත් පිරිත් ගාථාවක් කියනවා. උදේ හවස තෙරුවන් වඳිද්දි සජ්ජායනා කරනවා. චෛත්‍ය බෝධිය වැඳලා පිරිත් කියනවා. මංගල අවස්ථාවල පිරිත් කියනවා. අපේ මල ගෙදරකදී, දාන ගෙදරකදී, පාංශුකූලයක් වෙලාවට අපි ගාථා සජ්ජායනා කරනවා. ඉතින් මේ හැම දෙයකම අර්ථ දැනගෙන කරන්න නැත්නම් හිතන්නකෝ අර්ථයක් දන්නේ නැති දෙයක් කියනවා. හරියට නිකන් චීන සින්දුවක් ඇහුවා වගේ. අර්ථ දන්නේ නැහැ. හැබැයි ඒකේ තාලෙත් එක්ක ආස්වාදයක් ලැබෙන්න පුළුවන්. හැබැයි පාලි ගාථායිට වැඩිය වෙනස්. පුංචි කාලේ ඉඳලා අහලා තියෙන නිසා පොඩි වචනයක් දෙකක් හරි අපිට තේරෙනවා. අනික අපේ ආගමික භාෂාව නිසා, සුද්ධ වූ භාෂාව නිසා අහන හැම කෙනෙකුටම වගේ යම්කිසි හෝ ගුණධර්මයක් හිත තුළ තියෙන කෙනෙකුට ඒ පිරිත වදයක් වෙන්නේ නැහැ. සතුටක් ඇති වෙනවා. සංසිඳීමක් ඇති වෙනවා. ඒ සංසිඳීම ඔහුව සුවපත් කරනවා. නමුත් ගොඩාක් වෙලාවට මේ ළඟදිත් අපේ අසපුවට ආවා ගෙවල් වල අමනුෂ්‍ය ප්‍රශ්න. හැබැයි පිරිත් කියන්නේ අහපුවාම කියන්නේ එහා ගෙදර ඉන්න ඥාති අයියලා එයාලා ඇවිල්ලා පිරිත් කියලා ගියා. ඒ අපේ අසපුවේ පිරිත් කණ්ඩායමේ අයියා කෙනෙක් ඉන්නවා ඒ ගෙවල් ළඟ. එයා ඇවිල්ලා පිරිත් කියලා ගියයි කියනවා. එහෙම කිව්වට ප්‍රමාණවත් නැහැ. ඊළඟට කියන තාත්තා රෑ එළි වෙනකන් පිරිත් දාලා තියෙන්නේ. ඇයි අප්පා මේ පිරිතක් අපිට කියන්න බැරි?
මොන වැඩ තිබ්බත් වැඩ ඇරිලා ඇවිල්ලා ගෙදර කෑම බීම කාලා ටීවී බලන්නේ. හැමදාම මගහැර ගන්න නැතුව පැය දෙකක් විතර කතා බලනවා. සමහර විට පරක් වුණොත් දුවගෙන එනවා කතාව බලන්න. සමහරව පියෝ ටීවී තියෙන අය රිවයින් කරලා බලනවා. මේ සාමාන්‍ය කතාව. ඇයි අපිට බැරි විනාඩි 20ක් අරගෙන තෙරුවන් වැඳලා පිරිත් ටිකක් හැමදාම ගෙදරක කියන්න. වත්තට සත්තු ඇතුළේ වුණාම ඒ හේනට වැට ගහලා වැඩක් නැහැ. සත්තු ඇතුළේ වෙන්න කලින් වැට ගහන්න ඕනේ. ඔබේ ජීවිතය හාත්පසින් ආරක්ෂා කරලා දෙන දෙයක් මේ පිරිත. මේ උතුම් රතන සූත්‍ර ධර්මයන්ගේ අනුහසින් ආනුභාවයෙන් ඔබ සියලු දෙනාට සියලු ආරක්ෂාව රැකවරණේ සැලසේවා. සාදු සාදු සාදු. අපි ඒ ආර්ය සත්‍යානි ගාථාව සිංහල තේරුමත් එක්ක එකවරක් සජ්ජායනා කරලා අද වැඩසටහන ඉවර කරමු. ඒ ආර්ය සත්‍යානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපි තේ හොන්ති බුසප්පමත්තා නතේ භවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු ගැඹුරු නුවණ ඇති බුදු සමිඳුන් පවසන ලද ආර්ය සත්‍යයන් මැනවින් දුටු යමෙකුන් වෙද භවයේ රැඳෙමින් කොතරම් පමාව සිටියද ඔවුන් නොයෙත්මය අටවැනි භවයට කිසිලෙද මෙය බුදු පිරිසෙහි පවතින උතුම්ම මැණිකකි සැබෑ බසින් මෙම සිත සැලසේවා. සාදු සාදු සාදු. අද දවසේ පිරිත් අර්ථ වර්ණා වැඩසටහනට විකාශන දායකත්වයේ කොට ධර්ම දානමය පිං සිද්ධ කරගත්තේ යාය පහළ වගාව පාර යකාගල අඟුණුකල පැලැස්ස ලිපිනේ පදිංචි ජී.ඒ. සුමනසිරි ස්වාමි පුරුෂයා ටෙනීෂා අනූෂා ගණේෂ යන දියණිවරුන් සුජිත් පුතණුවන් මාළනී නන්දනී අශෝක යන සොහොයුරියන් සහ ඉරේකා යන ඥාති දියණිය විසින් ප්‍රධාන අරමුණ තමයි මීට වසර 4කට පෙර මිය පරලොව ගිය කේ.ඒ.එච්.ජී. සුනිලාවතී මෑණියන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් මේ මොහොතේ අප රැස් කරගත් සියලු පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන්ව සැපයටපත් වෙත්වා. කේ.එච්.ජී. සුනිලාවතී මෑණියන්ගේ පරලොව ජීවිතයට අනුමෝදන් වේවා. එතුමියගේ පරලොව ජීවිතයේ සුවපත් වේවා, සැපවත් වේවා. සංසාර දුකින් අත් මිදෙන්න හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් දෙන්න. අනෙකුත් මේ පරලෝකීය ඥාතීන් සිහිපත් කරගන්න මීට වසර 10කට පෙර මිය ගිය කේ.ජී. සරදීල් සීයාට වසර 5කට පෙර මිය ගිය එම්.ඒ. ජෙන්සින් ආච්චිට වසර 2කට පෙර මිය ගිය එල්.ඒ. රොසලින් නෝනා ආච්චිට වසර 6කට පෙර මිය ගිය ඩබ්ලිව්.එම්. දයාසිරි නැන්දාට වසරකට පෙර මිය ගිය කේ.ඒ.එච්.ජී. වීරසේන මාමාට සහ අනෙකුත් සියලු මේ පරලෝකීය ඥාතීන්ට පරලොව වශයෙන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැමගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත් මිදෙත්වා කියලා සාදු කියලා පින් දෙන්න. අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන්ව නිරෝගී සුව දීර්ඝායුෂ වෙත්වා, চিරාත් කාලයක් ගෞතම බුදු සසුන බබලවන්ට වාසනාව ලැබෙත්වා. සාදු සාදු. ඒ වගේම දායකත්වයේ දරූ ජී.ඒ. සුමනසිරි මහත්මයාට ඒ වගේම ටෙනීෂා අනූෂා ගණේෂ යන දියණිවරුන්ට සුජිත් පුතණුවන්ට මාළනී නන්දනී අශෝක යන සොහොයුරියන්ට සහ ඉරේකා දියණියට ඒ වගේම අනෙකුත් සියලු පවුලේ ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අසනීප තත්ත්වයෙන් පසුවන මෝක්ෂ දිලුම් පුතාට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසේවා. සුවසේ ධර්ම ආબોධයට හේතු වාසනා වේවා කියලා පින් දෙමු. ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සියලු දෙනාට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරස් හේතුවෙන් රෝගාතුර වන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දායකත්වයේ දරූ පින්වතුන්ටත් නන් අයුරින් උදව් උපකාර කළ හැමටත්
මේ පින් අනුමෝදන් වේවා. ධර්ම දාන සමාජිකාවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අද දවසේ මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ හැම දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. ගරුතර මහා සංඝරත්නයටත් පින්වත් මෑණිවරුන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාටම ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරගෙන නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ ලැබමින් ගුණධම් වඩා වර්ධනය කරගෙන මේ බුද්ධ ශාසනයම සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වාසනා වෙත්වා. සාදු. සබ්බේ බුද්ධා බලපත්තා පච්චේ කානංචයම් බලං අරහන්තානංච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ. උතුම් සම්බුදු බලයෙන් පසේ බුදු ගුණ බලයෙන් රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.